තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. සදහම් අසන්නට බෞද්ධ ආරෝප වාහිනියත් සමගින් එකතු වන සුපින්වත් ඔබගේ හිතසුව පිණිසම බෞද්ධ ආරෝප වාහිනිය මේ පැයදී sannivedanaya කරන දායකත්ව සධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් මුදම් සභා මණ්ඩපය වෙත වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමීන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාද නංවා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නිය දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන්නේ සද්ධර්ම ශ්‍රවණශ්‍රේයට ලැබි පින්වත් කල්යාණ මිත්‍රයන් පිරිසක් විසින්. එහෙමනම් ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට අපි හැමදෙනාම নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. මෙතෙන් සිට උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමම් හි වායං සමයේ කාලං කෛරාත පුග්ගලෝ නිරයං උපපජ්ජේය චිත්තං හිස්ස පදුසිතං තී. සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ කල්යාණ මිත්‍ර පිරිසක්. කල්යාණ මිත්‍ර සමාගමක් බවට පත් වෙලා තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් පින්වත් හැම දෙනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනෙන් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි, විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාව සිද්ධ වන්නේ ලොකු බලාපොරොත්තුවකින්. පුදුම විදිහේ මෛත්‍රී පූර්වාංගම ආශිංසනයකින් තමයි අද මේ ධර්ම දේශනාව සිද්ධ වන්නේ. මේ ශ්‍රී ලංකා දීපිය තුල එකම සිය දිවි හානි කර ගැනීමක්වත් නොවේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන සිය දිවි හානි කර ගැනීම පිළිබඳව තමයි අද මේ ධර්ම දේශනාව සිද්ධ වන්නේ. විශේෂයෙන් දායක පින්නතුල්ලා අපේක්ෂා කරන්නේ මේ මාතෘකාව. පින්නතුනි, අපි
මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ ඉතිඋත්තක පාළියේ සඳහන් වන දේශනාවක්. ඉතින් මේ දේශනාවේ සරල අදහස අපි මුලින්ම තේරුම් ගත්තොත් වටිනවා. ඉමම්හි වායං සමයේ කාලං කෛරාත පුග්ගලෝ නිරයං උපපජ්ජය චිත්තං හිස්ස පදූසිතං. ඒ කියන්නේ මේ ලෝවේදී හිත දූෂ්‍ය වෙලා නැත්නම් හිත දූෂ්‍ය වී ඇති තැනැත්තා කාලක්‍රියා කළාම කාලක්‍රියා කරපුවාම ඔහු නරකයේ උපදිනවා. ඒකට හේතුව මොකද්ද? මේ සිත දූෂ්‍ය වෙලා තියෙන නිසා. එහෙමනම් පින්නතුනි හිත දූෂ්‍ය වෙලා හිත අපවිත්‍ර වෙලා තිබුණොත් අපිට සුගතියක් අපේක්ෂා කරන්න බෑ. ඒක මේ බුද්ධ දේශනාවෙන් ඊටාම හොඳට පැහැදිලි වෙනවා. පින්නතුනි කෙනෙක් සියදිවි හානි කරගන්නේම හිත දූෂ්‍ය කරගෙන. හිත දූෂ්‍ය කරගෙන තමයි ඕනෑම පුජ්‍යලෙක් ඒකේ තව පරිබාහිර දේවල් තියෙනවා. අපි ඒවත් පින්නතුලට මතක් කරනවා. ප්‍රධාන වශයෙන් කෙනෙක් සීදිවි හානි කරගන්නේ හිත දූෂ්‍ය කරගෙන. දැන් අපි මුලින්ම බලමු. දැන් බොහෝ දෙනාගේ මතයක් තියෙනවා මේ තමන්ගේ ජීවිතේ නැත්තම් සියදිවි හානි කර ගැනීම ප්‍රාණඝාත අකුසලයක් කියලා. පින්නතුනි ප්‍රාණඝාත අකුසලයක් නම් මේ තුලින් වෙන්නේ නැහැ. අපි ධර්මානුකූලව මේ දේ විස්තර කරන්න එපේ. ප්‍රාණඝාත අකුසලයක් වෙන්නට අංග 5ක් සම්පූර්ණ වෙන්නට ඕන. පණ ඇති සතෙක් වෙන්නට ඕන. පණ ඇති සතෙක් කියලා දැනගන්නට ඕන. ඒ වගේම මරණ චේතනාව තියෙන්නට ඕන. ඒ වගේම උපක්‍රමයක් තියෙන්නට ඕන. ඒ උපක්‍රමයෙන් මරන්නට ඕන. හැබැයි මේකෙදී අවධාරණය කරලා තියෙනවා ධර්මයේ තුල අන්‍ය සත්වයෙකු නැත්නම් වෙනත් සත්වයෙකු මැරීමෙන් තමයි ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වන්නේ. එහෙමනම් ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙන්නේ නැහැ සියදිවි හානි කර ගැනීමෙන්. හැබැයි ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ නොවුනාට ඊළඟට අපිට සුගතියක් නම් අපේක්ෂා කරන්න බෑ. දූෂ්‍ය හිතකින් අපේ මරණය සිද්ධ වුණොත්. ඒක මේ දේශනාව ශ්‍රවණය කරගෙන යනකොට පින්නතුලට පැහැදිලි වෙයි. පින්නතුනි අපි විනය පිටකයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ මේ හා සම්බන්ධව කාරණා කීපයක් මුලින්ම මතක් කරන්නම්. තථාගතයන් වහන්සේ වදාරන්නේ උපසම්පදා භික්ෂුවට මිනිස්සෙක් ඝාතනය කළොත් ඒ සඳහා උපදෙස් දුන්නොත් ඒ වගේම අනකරලා මිනිස්සෙක් මැරුවොත් මොන ක්‍රමයකට හරි මරණේ ಗುಣ කියලා කෙනෙක් මරණයටපත් කරොත් ඒ භික්ෂුවගේ මහානකම නැති වෙනවා. ඒ කියන්නේ පරාජිකා වෙනවා. ඒ භික්ෂුවට මොනම විදිහටවත් ආය නැවත ප්‍රකෘති තත්වයට එන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් පින්නතුනි මිනිස්සෙක් මැරුවොත් හාරාජිකාවක් භික්ෂුවකට. ඊළඟට බුදුරජාණන් වහන්සේ අන්‍ය සත්වයන් ගැන මේ විනය පිටකයේ සඳහන් වෙන දේ මම මේ මතක් කරන්නේ. මදුරුවෙක් ආදී කුඩා සතෙක් මැරුවොත් උපසම්පදා භික්ෂුවකට යෝපන භික්ඛු සංචිච්ඡපානං ජීවිතාවරෝපේය පාචිත්‍ය.
එහෙමනම් ඒ වගේ කුඩා සතෙක් මැරුවොත් පාචිත්‍ය අවතක් වෙනවා. ඒක කුඩා අවතක්. ඊළඟට පින්නතුනි විනය පිටකයේ සඳහන් වන බුද්ධ වචනයම අපි ගත්තොත් නච භික්ඛවේ අත්තානං පාතේ තබ්බං යෝ පාතෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස. අන්න එතනින් හොඳට පැහැදිලි වෙනවා තමන්ගේම ජීවිතය යම්කිසි කෙනෙක් තොර කරගත්තොත් එයාට සිද්ධ වෙන්නේ දුෂ්කට ආපත්‍යක්. කියන්නේ කුඩාම අවතක්. පින්නතුනි මේ විනය මේ නෛතික ක්‍රියාදාමයේ තමයි මෙහෙම සඳහන් වන්නේ. නමුත් අපි අකුසලයේ වශයෙන් ගත්තොත් සුගතිගාමී වෙන්න අවස්ථාවක් නැහැ සියදිවි හානි කරගන්න කෙනෙකුට. දැන් අපි බලමු කෙනෙක් සියදිවි හානි කරගන්නට බලපාන හේතු. අපි ගත්තොත් විශාල වශයෙන් විශාල අලාභයක් සිද්ධ වෙනවා. විශාල අලාභයක් සිද්ධ වෙච්ච වෙලාවේ මේක දරා ගන්න බෑ. ආයෙනම් මට නැගිටින්න පුළුවන් කමක් නැහැ. මං ඉවරයි. දැන් මට ජීවත් වෙලා වැඩක් නැහැ. මං හිටපු ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට මට දැන් ආයෙ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ විදිහට හිතලා ජීවිතේ නැති කර ගන්නවා. විශාල අලාභයකදී. ඊළඟට පින්නතුනි දරා ගන්න බැරි අපකීර්තියක් ඇති වෙනවා. ඒ අපකීර්තිය දරා ගන්නට බැරුව සමහරු ඒ විදිහේ තීරණ ගන්නවා. එහෙමනේ සිද්ධ වෙන්නේ නේද? අනේ දැන් මම පාරේ බහැලා යන්නේ කොහොමද මේක ආරංචි වුණා මට නම් ඉඳලා වැඩක් නැහැ කියලා ජීදිවි හානි කරගන්න අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවට අපි සිහි කරන්න ඕනේ අපේ බුදුරජාණන් වහන්සේ. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ දා චිංච මානවිකාව රාජරාජ මහා මාත්‍යවරු වට කරගෙන බණ කියන වෙලාවක තමයි අර අවිල්ලා අභූත චෝදනාව කරේ. ඉතින් නිකලෙස් උත්තමයන්ට ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි පින්නතුනි පුහුදුන් කෙනෙකුට උනහම මේ වගේ දෙයක් දරා ගන්න බෑ. එදා අර සුන්දරී පරිබ්‍රාජිකාව මරෝලා දෙව්රම් වෙහෙර අසල වලලා දාලා ওই වගේම අපකීර්තියක් පැතිරුණා. ඒක තමයි මේ ලෝකයේ තියෙන ස්වභාවය. ලෝක ධර්ම කියන ඒවා කාටත් පොදුයි. ඊළඟට සීදිවි හානි කර ගන්න හිතෙනවා මහා නින්දාවක් නිසා. අර අපකීර්තිය වගේම දෙයක් තමයි. ඊළඟට තමන් ආශ්‍රය කරපු සමීප කෙනෙකුගේ මරණයක් දරා ගන්න බෑ. දරුවෙක් නැත්තම් ස්වාමියා බිරිඳ නැත්තම් ආදරය කරන කෙනා ඒ වගේ කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ දරා ගන්න බෑ. අනේ මාත් මෙහෙම ඉඳලා වැඩක් නැහැ මාත් මැරෙනවා කියලා සිවිදිවි හානි කරගන්න අවස්ථා තියෙනවා. ඒ වගේ බලගතු විපත්තියකදී තමයි බොහෝ සෙයින් අද සමාජයේ බොහෝ දෙනා සියදිවි හානි කරගන්නේ. ඊළඟට පින්නතුනි අපි තව පැත්තක් හිතන්න ඕන. ඕක සාමාන්‍ය ප්‍රකට පැත්ත. ওই පැත්ත මේ පින්නතුල්ලාට මේ දේශනාව ඇහුවේ නැතත් තේරෙනවා මොනවා හරි කරදරයක් දරා ගන්න බැරුව තමයි තමන්ගේ ජීවිතය නැති කරගන්න කියන එක කවුරුත් දන්නවා. ඊළඟට පින්නතුනි මේ වගේ මොනම විදිහේ ප්‍රශ්නයක්වත් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ආර්ථික ප්‍රශ්න නැහැ, දරුවන්ගේ ප්‍රශ්න නැහැ, ස්වාමියාගේ ප්‍රශ්න නැහැ, සමාජීය ප්‍රශ්න නැහැ. ඒ වුණාට සමහරුන්ට එපා වෙලා ජීවිතය ගත කරනවා. සමහර අය ලොකු ප්‍රශ්න තියෙනවා කියලා අපි ළඟට එනවා. ඉතින් කතා කරනවා. කතා කරලා බලනකොට ප්‍රශ්න නැහැ. ඉතින් මේ ලෝකේ හා සංසන්දනය කරලා බලනකොට ඒ පුජ්‍යලයාට මොන ප්‍රශ්නද තියෙන්නේ? හැබැයි යාන්තම් හිත හදාගෙන ගියාට ආයෙ පාවෙනවා. ඉතින් මැරෙන්නම හිතෙන්නේ. කිසිම ප්‍රශ්නයකුත් නැතුව බලගත්ු ප්‍රශ්නයකුත් නැතුව ලොකු කලකිරීම සහිතව පුජ්‍යලෝ ජීවත් වෙනවා. එහෙම නේද සමාජයේ? ඔව්. එහෙම පුජ්‍යලෝ ඉන්නවා.
ඒ වගේ අවස්ථා පින්නතුණිය යෙදෙන්නේ ඇත්තටම කර්ම විපාකයක් නිසා. අපි මේ හැමදේම කර්මයට බාර දෙනව නෙවෙයි. හැබැයි සාංශාරික වශයෙන් අපි කරගෙන තියෙන කර්ම විපාක නිසා එවැනි තත්වයන්ට අපට මුහුණ දෙන්න වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක ස්වාමීන් වහන්සේ නමක්, උන්වහන්සේ හොඳට සීලවන්ත කෙනෙක්. ඒ වගේම හොඳට භාවනාත් කරනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට මහානකම එපා වුණා. මහානකම විතරක් නෙවෙයි ගිහිකමත් එපා වුණා. ගෙදර ගිහිල්ලත් වැඩක් නැහැ, මහාන වෙලා ඉඳලා වැඩකුත් නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් එක්ක ගිහිව මහානකම එපා වුණා නම් ගිහිකම හරි යන්න ඕනේ. මුන්නහන්සේට දෙකම එපා වුණා. දැන් කල්පනා කළා අනේ මැරෙන්නවත් තියෙනවා නම් ලොකු දෙයක්. ඉතින් ඔහොම ඉන්නකොට දැන් මේකම විතර්ක කරනවා. ඒ වෙලාවේ උන්වහන්සේට ඇහෙනවා උන්වහන්සේගේ කුටියේ ඉස්සරහා මොකක් හරි සද්දයක්. උන්වහන්සේ එළියට ඇවිල්ලා බලනකොට ස්වාමීන් වහන්සේලා පිරිසක්, පුහුදුන් ස්වාමීන් වහන්සේලා කලයක් අරගෙන කැලේට යන්න හදනවා. කෑග ගහ වගේ ටිකක් පොඩි ගෝසාවක් තිබුණා. මේ ස්වාමීන් වහන්සේ දෙන්න ගිහලා මොකද්ද ප්‍රශ්නේ? නෑ මේ බලගතු විසගෝර නාගයෙක් අහු වුණා. අපි දැන් මේ නාගයා කැලේට මුදා හරින්නයි යන්නේ. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේට හිතුණා මේක හොඳ වැඩක්. දැන් මට මේ ජීවිතේ එපා වෙලානේ තියෙන්නේ. එහෙනම් මගේ ජීවිතේ නැති කරගන්න මේ නාගයා තුලින් මට පුළුවන්. අර ස්වාමීන් වහන්සේලාට කියනවා කෝ දෙන්න ওই නාගයා මං ගිහින් දාන්නම්. මං ওই සර්පයන්ට වැඩි බය නෑ කියලා බලෙන් වගේ අර කලේ ඉල්ල ගන්නවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මහා වනාන්තරයේ මැදට මේ නාගයා අරන් ගිහිල්ලා මේ විසගෝර සර්පය අරන් ගිහිල්ලා හිමීට අර කලේ කට පොඩ්ඩක් කරලා අත දානවා. අත දාගෙන ඉන්නව නමුත් නාගයා නෂ්ට කරන්නේ නැහැ. ඉතින් අන්තිමට නාගයා ටිකක් අල්ලනවා, මිරිකනවා, රෙදවනවා. ඒත් මේ සතා නෂ්ට කරන්නේ නැහැ. අන්තිමට කට ඇරලා ඇඟිල්ල දානවා කට ඇතුළට කාපන් කියලා. ඒ කන්නේත් නැහැ. ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේ බැලුවා මූගෙන් මේ සතාගෙන් මට මැරෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් සතා අතහැර දාලා මේ ස්වාමීන් වහන්සේ විහාරයට ඇවිල්ලා කිව්වා අනේ මේ ඔබ වහන්සේලා අල්ලගෙන තියෙන්නේ මේ විසගෝර සර්පයෙක් නෙමෙයි බොහෝම අහිංසක සතෙක්. ඌ දෂ්ට කරන එකෙක් නෙවෙයි. ඉතින් අර ස්වාමීන් වහන්සේලා කොහොමද ඒක ඔබ වහන්සේ දන්නේ? ඒ වෙලාවේ ඇත්ත කියන්න උනානේ මට ජීවිතේ පා වෙලා තියෙන්නේ. ඒ නිසා මම මේ ජීවිතේ තොර කරගන්න හිතුවා. නමුත් ඌ එහෙම කරේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක දැනගත්තා. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාලා මේ ස්වාමීන් වහන්සේට මෙහෙම වුණේ ඒ නාගයා දෂ්ට නොකලේ ඒ නාගයා මීට ආත්ම ගණනාවක් මේ ස්වාමීන් වහන්සේගේ සේවකයෙක්. ඒ නිසා තමයි එදා ඉඳලා උන්වහන්සේ ප්‍රසිද්ධ වුණා සප්පදාස කියලා. ඒතර මේ සප්පදාස ස්වාමීන් වහන්සේ ඉතින් දැන් කොහොමත් අර කලකිරීම ටික තිබුණා. හැබැයි හොඳට සිල් ගුණ පිරුවා. සීලේ කඩාගත්තේ නැහැ. ඒ වගේ විපස්සනාත් වැඩුවා. හැබැයි දැන් යන්නත් බෑ ඉන්නත් බෑ. ඉතින් ලොකු ප්‍රශ්නයක් බලන්න මේ මානසික ප්‍රශ්නය. ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේට මේක දැන් කියා ගන්න විදිහකුත් නැහැ. හැබැයි උන්වහන්සේ කරන්න දෙයක් නැති නිසා ප්‍රතිපත්තිත් පිරුවා. එකම වරද්දක්වත් උන්වහන්සේගේ ජීවිතෙන් උනේත් නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දවසක් මෙහෙම හිතලා අන්තිමට හිතුවා දැන් නම් මට බෑ ඉන්න. එහෙම හිතලා මොකද කරේ? දැලිපිහි අරගෙන බෙල්ලට තියාගත්තා. යාන්තම් අර දැලිපිහි ස්පර්ශය වුණා විතරයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේට හිත සමාධිමත් වුණා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ වැටහුණා. මොකද අර කාලයක් පුරුදු කරපු දේ තියෙනවනේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ සෞඛලසුන් නසහ මහා රහත් භාවයට පත් වුණා. මේ ස්වාමීන් වහන්සේ අර දැලිපිහි පැත්තකින් තියලා දැන් බොහෝම උපසාන්තව බොහෝම සතුටෙන් දැන් මහානකම ඉන්නවා.
ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා බැලුවා දැන් මේ හාමුදුරුවන්ගේ අර ඉස්සර තිබිච්ච එපා වෙච්ච ගතිය නැහැ. දැන් අපිට උනත් කෙනෙක් එපා වෙලා ඉන්නකොට කලකිරිලා ඉන්නකොට පේනවනේ මූණෙන්. දැන් මේ හාමුදුරුව නෙළුම් මලක් වගේ හරිම සාන්තව ඉන්නවා. භික්ෂුන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේ කියනවා දැන් ඔබ වහන්සේට ජීවිතේ නැති කරගන්න එහෙම හිතෙන්නේ නැද්ද? ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කිව්වා මම රහත් කියලා කිව්වේ නෑ. රහතන් වහන්සේලාට එහෙම හිතෙන්නේ නෑනේ. උන්වහන්සේලා බොහෝම උපසාන්තව සැනසille උන්වහන්සේලා වැඩ ඉන්නවා. ඉතින් භික්ෂුන් වහන්සේලා කල්පනා කළා මෙහෙම කලකිරීමක් තිබිච්ච හාමුදුරු කොහොමද රහත් වෙන්නේ? ඉතින් මේක බුදුරජාණන් වහන්සේ ළඟටම ගියා. තථාගතයන් වහන්සේ වදාලා නෑ නෑ මගේ පුත්‍රයා දැන් නික්ලේශී රහතන් වහන්සේ නමක්. ඉතින් භික්ෂුන් වහන්සේලා අතර දැන් ලොකු කසුකුසුවක්. ඉතින් මෙච්චර පිනක් තිබිච්ච කෙනෙක් ඇයි මේ ජීවිතී හානි කරගන්න හිතුවේ? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ භික්ෂුන් වහන්සේ එක බුද්ධ ශාසනයක මම හිතන්නේ කාශ්‍යප බුද්ධ ශාසනේ ප්‍රතිපත්ති පුරුපු භික්ෂුවක්. මේ සම්පදාස මහරහතන් වහන්සේ. ඒ කාලේ උන්වහන්සේගේ යාළු භික්ෂුන් වහන්සේ නමක් හිටියා බොහොම මිත්‍රයි. මේ ස්වාමීන් වහන්සේ උපවැදි වෙන්න මහන්සි ගත්තා. සිවුරු ඇරලා යන්න. ඒ වෙලාවේ මේ සප්පදාස ස්වාමීන් වහන්සේ උන්වහන්සේට අවවාද කළා යන්න එපා. මේ ගිහි ජීවිතය කියලා කියන්නේ මහා ආදීනවයක්. මේ පැවිදි ජීවිතය කොච්චර නිදහස්ද? අපට තියෙන්නේ පියාපත් බර විතරයි. ඉතින් මේ විදිහට අර පැවිද්දා කුරුල්ලෙක් වගේ පැවිද්දේ ආනිසංස කිව්වා. මේ වහලා මේ ස්වාමීන් වහන්සේ හිතුවා නෑ මම සිවුරු අරින්නේ කියලා හිත හදාගෙන දැන් මහානදම් පුරනවා. දවසක් දෙකක් ගත වෙලා මේ ස්වාමීන් වහන්සේලා නාන තොටට ගිහිල්ලා පැම් පහසු වෙනවා. පැම් පහසු වෙන වෙලාවේ අර උපවැදි වෙන්න සිවුරු අරින්න කල්පනා කරපු ස්වාමීන් වහන්සේ කියනවා අනේ ඔබ වහන්සේට පින් සිද්ධ වෙන්න දැන් මම මහාන කමේ ඉන්නවා. ඉතින් අද දැන් මම මේ සිවුරු හොදනවා බැරි වෙලා හරි මම ගියා නම් ඔබ වහන්සේට තමයි මේ සිවුරු හොද ඉන්න වෙන්නේ. ඉතින් අර ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ නෑ මං හිතාගෙන හිටියේ මම සිවුරු ඇරියොත් මගේ සිවුරු පිරිකර ඔක්කොම ඔබ වහන්සේට දෙනවා කියලා. ඒ කාලේ පින්නතුළු සිවුරු පිරිකර හරි අඩුයි. ඉතින් අර මුලින් අවවාද කරපු අර ස්වාමීන් වහන්සේට හිතුණා අපරාධේ. මෙයා සිවුරු ඇරලා ගියා නම් මට තමයි මේ සිවුරු පිරිකර. ඉතින් එහෙම හිතට දැනුණාට ඒක පෙන්නුවේ නැහැ. ටික කාලයක් ගිහලා ආය අර ස්වාමීන් වහන්සේට මහානකම එපා වුණා. ඉතින් තමන්ගේ මිත්‍රයාට ඇවිල්ලා කිව්වා අනේ දැන් නම් මට ආයෙත් මේ මහානකම එපා වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ අර මුලින් හොඳට අවවාද කරපු මේ ස්වාමීන් වහන්සේ කියන මටත් එහෙමයි. මටත් එපා වෙලා තියෙන්නේ මමත් අවස්ථාවක් හම්බුනොත් යනවා වැඩක් නැහැ. ඇයි එහෙම කිව්වේ? එහෙම කිව්වේ පින්නතුනේ අර පිරිකර ටික ලබා ගන්න සිවුරු පිරිකර. අර ස්වාමීන් වහන්සේ කල්පනා කළා එදා මෙයා මේ වගේ අවවාදයක් කරලා ඇයි අද ප්‍රතිවිරුද්ධ විදිහේ කතාවක් කියන්නේ. ඉතින් ටිකක් තනියෙන් කල්පනා කරනකොට මතක් වුණා මම සිවුරු ටික දෙනවා කිව්වනේ. ඒකට ආස හිතිලා තමයි මෙහෙම කියන්නේ කියලා උන්වහන්සේත් හිත හදාගත්තා. සිවුරු ඇරියේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ විපාකේ නිසා තමයි අර බලන්න අකුසල කර්මයකට පින්නතුනේ අපි වචනයකින්වත් සංග්‍රහ කරන්න හොඳ නැහැ. අර මුලින් අවවාද කරපු නිසා මහානකමේ රැඳෙන්න ඕනකම රැඳුණා. හැබැයි පසුව උන්වහන්සේගේ පිරිකර වලට කෑදරකම ඇති වෙලා උන්වහන්සේ යනවා නම් ඒකට අනුග්‍රහය දැක්වුවා. ඒ නිසා තමයි උන්වහන්සේට මහානකමේ ඉන්නත් බෑ පැවිද්දේ ඉන්නත් බෑ සිය දිවි හානි කරගන්න හිතුනේ. ඒ වගේ පින්නතුනේ අපිට නොපෙන්න පැත්තකුත් තියෙනවා. දැන් වගේ මේ අෂ්ටලෝක ධර්මයෙන් කම්පා වෙලා කෙනෙක් ওই විදිහට සීවිදි විහානි කරගන්න පුළුවන්. හැබැයි පින්නතුනේ අර වගේ අවස්ථාවල ඒ කියන්නේ
තමන්ට කර්ම විපාක හේතුවෙන් ඒ විදිහට මැරෙන්න වෙන අවස්ථාත් තියෙනවා. අපි ඒ පැත්තත් කල්පනා කරන්න ඕන. එතකොට පින්නතුනි අපි තේරුම් ගන්න ඕන කෙනෙක් සියදිවි හානි කර ගන්නවා නම් සමස්තයක් හැටියට කර්ම විපාකයක් තියෙන්න පුළුවන්. ඒ වගේ මේ අටලෝ දහමේදී සිත කම්පා වෙලා අලාභ අපකීර්ති නිന്ദා දුක් මොනවා හරි පීඩනයක් ඇති කරගෙන කෙනෙක් ජීවිතේ නැති කරගන්න හිතන්න පුළුවන්. එහෙමනම් දැන් අපි මේ මූලය ගැන හිතන්නට ඕන. මූලය තමයි පින්නතුනේ කෙනෙක් මැරෙන්න හිතනවා කියලා කියන්නේ එතන තියෙන දෝමනස්ස හිතක්. දෝමනස්ස හිත කියලා කියන්නේ පින්නතුල දන්නවා අපිට තරහා යන සිත්. දැන් අපි ධර්ම පිටකයේ තියෙනවානේ කුසල් කරන සිත් 8ක් තියෙනවා. ඊළඟට පින්නතුනි අකුසල් සිද්ධ වෙන සිත් ලෝභ සහගත සිත් 8ක් තියෙනවා. ද්වේෂය ඇති කරගන්න සිත් 2ක් තියෙනවා. අන්න ඒ සිත් දෙකෙන් ද්වේෂය ඇති කරගන්න සිත් 2ක් තියෙනවා කිව්වනේ. එහෙමනම් කෙනෙකුට කේන්ති යන්නේ මේ සිත් දෙකෙන්. මොනවද සිත් දෙක? දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික හිත, දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත සසංකාරික සිත. ඔන්න සිත් දෙක. එතකොට පින්නතුනේ කෙනෙකුට කේන්ති යන්නේ අනිවාර්යෙන්ම මොන දෙයට කේන්ති ගත්තත් මේ සිත් දෙකෙන්. කේන්ති ගැනීම විතරක් නෙවෙයි. කෙනෙක් අඬනවා නම් අඬන්නෙත් ওই සිත් දෙක මුල් වෙලා. කෙනෙක් ශෝක කරන්නේ ওই සිත් දෙක මුල් වෙලා. කෙනෙක් යමක් පිළිකුල් කරන්නේ පිළිකුල් භාවනාව නෙවෙයි. එපා කියලා චී කියලා අර පිළිකුල් කරන්නේ. අන්න එහෙම පිළිකුල් කරන්නේ ওই සිත් දෙකෙන්. එහෙමනම් කෙනෙක් සියදිවි හානි කරගන්නෙත් ඒකාන්තයෙන් ওই සිත් දෙකෙන්. එහෙනම් අකුසල සිත් දෙකක්. සියදිවි හානි කරගන්නේ ওই සිත් දෙකෙන් කියලා කියන්නේ කෙනෙක් සතුටෙන් hina වෙවි සියදිවි හානි කරගන්න යන හිතේ දෝමනස්සයක් තියෙනවාමයි. ඒකට හේතුව ගැටෙන අරමුණක් මොනවා හරි හම්බෙලා තියෙනවා. එක්කෝ තමන් ආදරය කරපු කෙනා දාලා ගිහිල්ලා. නැත්තම් අර මුලින් කියපු අර වගේ අලාභයක් නැත්තම් මොනවා හරි හේතුවක්. හැබැයි මෙතන තියෙන හිත තමයි දෝමනස්ස හිත. එතකොට බලන්න පින්නතුනි දෝමනස්ස හිතකින් මැරුණොත් කොහොමද සුගතියක් අපේක්ෂා කරන්නේ? සුගතියක් අපේක්ෂා කරන්න බෑ. ඒ නිසා හැම කෙනෙක්ම මේක හිතට ගන්න ඕනේ. දැන් බොහෝ දෙනා තරුණ තරුණියෝ තමන්ගේ ආදරය දිනා ගන්න බැරි වුණාම දෙන්නත් එක්ක එකතු වෙලා එකට මිය පරලෝ යනවා. සියදිවි හානි කර ගන්නවා. ඒගොල්ලෝ හිතන්නේ මේ ලෝකයේදී අපට හමු වෙන්න බැරි වුණා දෙමව්පියන්ගේ බාධාවන් නිසා, සමාජයේ ප්‍රශ්න නිසා, මේ දේවල් නිසා, පවුල් වල තරාතිරම් නිසා අපි ඒ ලෝකයේදී හම්බෙමු කියලා දෙන්නම එකට සියදිවි හානි කර ගන්නවා. හරිම මුලාවක්, හරිම මෝඩකමක්. ඒක කවදාවත් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. පින්නතුනි කෙනෙක් පිනක් කරලා අපි හිතමු හොඳට දන් දීලා අනේ මගේ ස්වාමියාම මට ලැබෙන්න කියලා පැතුවත් ඒකවත් ඉෂ්ට වෙන්න තියෙන අවස්ථා හරි අඩුයි. එහෙමනම් දෙන්නත් එක්ක හොඳට සීල් ගුණ පුරන්න ඕන. සීලවන්තව කටයුතු කරන්න ඕන. සම සද්ධා කියන්නේ ඒකයි. සම සීල කියලා කියන්නේ ඒකයි. හොඳට සීල් ගුණ පුරන්න ඕනේ, හොඳට දන් දෙන්න ඕනේ, හොඳට සද්ධාවෙන් කටයුතු කරන්න ඕනේ, හොඳට බණ අහන්න ඕනේ. අන්න එහෙම වුණොත් දෙන්නෙකුට සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් බලන්න පින්නතුනි මේ දෝමනස්ස හිතකින් මැරිලා කේන්තියෙන් මැරෙන්නේ. අනේ අපිට එකතු වෙන්න දුන්නේ. ඉතින් අපි දෙන්නා ඊළඟ ජීවිතේදී හරි එකතු වෙමු කියලා ඔන්න සියදිවි හානි කරගන්නවා. පින්නතුනි දෙන්නට දෙන්නම නැති වෙනවා.
ඉතින් අනිවාර්යෙන් නිරේට යනවා. නිරේට ගියාම නිරයේ ස්වභාවය තමයි Taman තනියෙන් මේ දුක විඳිනවා වගේ දැනෙනවා. කොච්චර නිර්සත්තු හිතුවත් පේන්නේ නැහැ කාටවත්. එතකොට දැන් බලන්න මහා දුකක් විඳින්නේ Taman තනියෙන් වගේ. කිසිම කෙනෙක් කතාවට නැත්තම් සම්බන්ධයට එහෙම මොකක්වත් නැහැ. ඉතින් එහෙමනම් බලන්න හොඳට නුවණින් කල්පනා කරලා බලන්න එහෙම සීදිවි හානි කර ගැනීම තුළින් කවදාවත් සැනසෙල්ලක් නම් ඇති වෙන්නේ නැහැ. අනිත් එක දැන් බලන්න සමහරු කිසිම බයක් නැතුව ශරීරයට ගිනි තියා ගන්නවා. ඔය പ്രേතවත් වර්ණාවේ තියෙන්නේ. ඉතින් പ്രേතෝ වෙනවා අහසේ යනවා ගිනි ගන්නවා. ඉතින් නැති වෙනවා ආය උපදිනවා ආය ගිනි ගන්නවා. කොහොම තමයි ජීවිතය යන්නේ. කල්ප ගණන් ඔය විදිහට යනවා. ඉතින් බලන්න පින්නතුනි මේ ඉවසීම නුවණින් මෙනෙහි කිරීම අපිට අත්‍යවශ්‍යයි. මේ ඉවසීම නුවණින් මෙනෙහි කිරීම අපට නැත්තම් අපට මහා අනර්ථයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඕනම ප්‍රශ්නයක් ආපු වෙලාවක හිතන්න ඕන අනේ මට වඩා ප්‍රශ්න තියෙන අය කොච්චර ඉන්නවද? දැන් බලන්න පින්නතුනි අපිට බලගතු විපත්තියක් ආපුවාම දරා ගන්න බෑනේ. ඒ වගේ වෙලාවට අර උදාාර චරිතවත් ඇති පුජ්‍යලෝ ගැන මෙනෙහි කරන්න ඕන. අනේ බන්දුල මල්ලිකාව බලන්න. මේ අම්මට තමන්ගේ ස්වාමියා නැති වුණා, දරුවෝ ටික නැති වුණා. එකම මොහොතේ. ඉතින් මේ වෙලාවේ අර රාජපුරුෂයෙක් ඇවිල්ලා ලියුමක් දෙනවා. ස්වාමියා බන්දුල සෙන්පතියා ඒ වගේම දරුවෝ ටික ඔක්කොම එකම තැන ඝාතනය වෙලා. බලන්න මේ අම්මගේ අදිවාසනා ශක්තිය. මේ ලියුම ඉනේ හංගාගෙන තමන් ඒ වෙලාවේ දානයක් දීදී හිටියේ. සරියොත් මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට කිසිම වෙනසක් නැතුව අර දාණය දුන්නා. මේ වෙලාවේ අර ගිතල් කලයක් වැටුණානේ බිම. සරියොත් ස්වාමීන් වහන්සේ තුවානේ මල්ලිකාවගේ හිත වෙනස් වෙයි කියලා බිජ්ජන ධම්මෝ බිජ්ජතින චිත්තේ තබ්බා කිව්වා. බින්දින දේවල් බින්දිනවා. ඒ ගැන හිතන්න එපා මල්ලිකාව කියලා කිව්වා. ඒ වෙලාවේ තමයි මේ අම්මා නැතුව කිසිම අවශ්‍යතාවයක් පෙන්වුවේ නැහැ එකපාරම මේ ලියුම පෙන්වන්න. එහෙම කිව්වහම මේ අම්මා අර ලියුම අරගෙන සරියුත් ස්වාමීන් වහන්සේගේ අතේ තිබ්බා. සරියුත් මහරහතන් වහන්සේ මේක බලපුවාම හිතා ගන්න බැරි වුණා. මොන තරම් අදිවාසනා ශක්තියක් ඉවසීමේ ශක්තියක් මේ අම්මට තියෙනවද? එතන හිටපු පුහුදුන් ස්වාමීන් වහන්සේලාට ඇඬුණා. එහෙමනම් බලන්න අද අපිට වගේ විපත්තියක් වුණොත් අපි එතන පෙල්ලිලා අඬලා මෙච්චර දන් දෙන මට ඇයි මෙහෙම වේවල් වෙන්නේ කියලා නේද? නමුත් බලන්න පින්නතුනේ ධර්මයේ හරියට වටහා ගත්ත කෙනාගේ ස්වરૂපය. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම මේ ගැන කල්පනා කරන්ඩ දෝෂ හිතකින් ඒ වගේ දෝමනස්ස හිතකින් මැරුණොත් නම් අපිට කවදාකවත් සුගතියක් නම් අපේක්ෂා කරන්න බෑ. ඒක අනිවාර්යෙන්ම හිතට ගන්න ඕන. දැන් බලන්න අර ආදිත්ත පරියාය සූත්‍රයේ සඳහන් වන්නේ මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ඊළඟට මේ කයෙන් යම් කිසි අරමුණක් අරගෙන ඒ අරමුණ හා සම්බන්ධව ආස්වාදයෙන් ඉන්න වෙලාවක ආස්වාදයෙන් ඉන්න වෙලාවක මරුණොත් කෙලින්ම දුගතිය. ඒ වගේම පින්නතුනේ දූෂිත හිතින් අකමැති අරමුණක් අරගෙන ඉන්න වෙලාවක ගැටීම් සිතකින් මරුණොත් දෝමනස්සේ මරුණොත් ඒකාන්තයෙන්ම දුගතිගාමි වීම කාටවත් වළක්වන්න බෑ. ඒ නිසා මේ සීවිදිවි හානි කරගන්න පුජ්‍යලයන් අපිට හම්බුනොත් දැන් කවුරු හරි කෙනෙක් කිව්වොත් අනේ මට ජීවිතේ පාවෙලා තියෙන්නේ කියලා අපි එකපාරම අයියෝ මොනවද මේ වාට ඇති වෙලා තියෙන අදහස ඕක නැති කරගන්න මොක ඔයාගේ දෙමව්පියෝ කොච්චර වටිනවද වාට මොනවද අඩු ඌවම් මේවා කියලා වැඩක් නැහැ. ඒ වෙලාවට පින්නතුනි අපි බොහෝම සාවධානව කරන්න ඕන දේ තමයි ඒ පුජ්‍යලයා කියන දේ හොඳට අහගෙන ඉන්න ඕන. පැයක් දෙකක් හරි එයාගේ ප්‍රශ්නේ එළියට එනකන් එයා කියන දේ අහගෙන ඉන්න අපි පුරුදු වෙන්න ඕන. ඒ ශ්‍රවණය කරගෙන නැත්නම් අහගෙන ඉන්න එකත්
එයාගේ අර තියෙන මහා පීඩනේ නැතිකරන්න හේතුවක් වෙනවා. එහෙම නැතුව අපි එක පාරම මැදින් පැනලා මොන පිස්සුවක්ද මේ ඔයාට තියෙන අදහස මොකද්ද? මේ ආදී වශයෙන් කියන්න නරකයි. ඒ පුජ්‍යලයාට අවවාද අනුශාසනා කරනවට වඩා එයා ඉන්න තැනින් වෙනත් මාවතකට යොමු කරන්න අපි දක්ෂ වෙන්න ඕන. දැන් බලන්න පින්නතුනේ තවත් ඔය වගේම සිද්ධියක් තියෙනවා. අපිට ඒකෙන් මේක හොඳට ගලප ගන්න පුළුවන්. අපේ ලංකාවේ ගුරුන් වහන්සේ නැත්තම් ගුරුවරයයි ගෝලයයි. ඉතින් මේ ගුරුවරයා රහතන් වහන්සේ නම. මේ ශිෂ්‍යයා දැන් බොහෝම සුවචව හරිම ආදරෙන් මේ ගුරුවරයාත් එක්ක මහානදම් පුරනවා. දවසක් මේ කුඩා ස්වාමීන් වහන්සේට මහානකම එපා වෙනවා. හැබැයි ගුරුවරයාට ලොකු ගරුත්වයක් ආදරයක් තිබුණා. ඉතින් ගුරුවරයා ළඟට ඇවිල්ලා කිව්වා අනේ දැන් නම් මට මේ මහානකමේ ඉන්නම බෑ. මට යන්න ඕන. ඉතින් ගුරුවරයා රහතන් වහන්සේ නමක් උන්වහන්සේ නුවණින් බැලුවා. මොකද මෙයාට මෙහෙම ඉන්නේ. කර්ම විපාකයක් කියලා උන්වහන්සේට දැනුණා. උන්වහන්සේ යන්න එපා මොන අපරාධයක්ද ගිහිල්ලා මහා කොච්චර කරදරද ඒව මුකුත් කියන්න ගියේ නැහැ. උන්වහන්සේ කිව්වා ඉතින් යන්නම හිතෙනවා නැති මම මොනවා කරන්නද? හැබැයි ඉතින් යන්න ඉස්සෙල්ලා මට ලොකු උදව්වක් කරලා යන්න ඕන. ඉතින් බොහෝම ගරුත්වයක් තියෙනවා. ගුරුවරයාට ඒකනේ කිව්වේ නැත්තම් නොකියම යනවනේ. අනේ ස්වාමීනි කියන්න මං ඕන දෙයක් කරන්නම්. කිව්වා දැන් මම මේ කන්ද මුදුනේ මහානදම් පුරන්නේ. මට මේ කන්දේ පහළ දැන් මට උඩට යන්න දෙන්න ටිකක් අමාරුයි. ඒ නිසා මේ කන්දේ පහළ මට ගල්ලෙනක් හදලා දීලා ගියොත් ලොකු දෙයක් කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ හිතුවා අනේ මගේ ගුරුවරයාට කරන අන්තිම සේවයේ උපස්ථානය. බොහෝම සතුටෙන් ඒක බාරගත්තා. දැන් ගල්ලෙන සුද්ධ කළා. තමන්ම මැටි අනලා අර එක බිත්තියක් බැඳලා හොඳට ගල්ලෙන සකස් කළා ලස්සනට. ඉතින් මේ අතරතුර අර ගුරුවරයා ඇවිල්ලා බලනවා බොහොම හොඳයි කියනවා. ඉතින් දැන් අර තද බල උපයදි වෙන්න තිබිච්ච අදහස ටික ටික අඩු වුණා. ඒ වෙන කුසල කර්මයක යෙදුණානේ. ඒතර හේතු දෙකක් තියෙනවා. එකක් අර තමන් හිතා හිටපු ඒ විතර්කේ ටිකක් අඩු වුණා. ඊළඟට පින්නතුණි ඔය අකුසල විපාකයක් එනකොට කුසල කර්ම ලං කරනකොට අරක මග හැරලා යනවා. දැන් කුටියක් හදනවා කියලා කියන්නේ මොනතරම් වටිනා කුසලයක්ද? අටමහා කුසල් වලින් එකක්. අනිත් එක රහතන් වහන්සේ නමකටයි හදන්නේ. බොහෝම ගෞරවයෙන් කර්මයේ කර්මඵල විශ්වාස කරගෙන හැදුවා. එතකොට අර අකුසල විපාකේ යටපත් වුණා. ඒ වෙලාවේ දැන් මෙයාට එහෙමම ලොකුවට සිවුරු අරින්න අදහසක් නැහැ. ඉතින් අර ගුරුවරයා කිව්වා එහෙනම් දැන් කුටිය හදලා ඉවරයිනේ මං හරි කැමතියි සතියක් මේකේ භාවනා කරලා යන්න කිව්වා. අනේ අර ස්වාමීන් වහන්සේ දැන් සතියක් භාවනා කළා. ඉතින් උන්වහන්සේට ආය යන්න හිතුන්නේ. උන්වහන්සේගේ නීවරණ යටපත් වුණා. උන්වහන්සේට මේ මාර්ගඵල ලබන්න මාර්ගය සකස් වුණා. එතකොට බලන්න පින්නතුනේ මේ වගේ පීඩණයකින් ඉන්න කෙනෙක්ගේ එයාගේ තියෙන පීඩණය අපි හඳුනා ගන්න ඕන. නැතුව මේ බාහිර තියෙන දේවල් මෙච්චර තියෙනවා අච්චර තියෙනවා මොනවද අඩු ඔයා ඔහොම කරන්න එපා. ඔය ආදී වශයෙන් කිව්වට පින්නතුනේ හිත හැදෙන්නේ නැහැ. ඒ නිසා හිත හදන අය කාරුණික වෙන්න ඕනේ. ඒ තැනැත්තා කියන දේ හොඳට අහගෙන ඉන්න ඕනේ. ඒ අහගෙන ඉන්නකොට පින්නතුනේ යාට ලොකු අර තියෙන පීඩනේ එළියට ගියා වගේ ලොකු සැනසෙල්ලක් දැනෙනවා. ඉතින් එහෙමනම් මෙන්න මේ විදිහට අපි ඒ සිය දිවි හානි කරගන්න යම් කිසි කෙනෙක් අපේක්ෂාවෙන් ඉන්නවා නම් ඒ අයගේ හිත හදන්න ඕන. හැබැයි පින්නතුනේ මෙතන මතක තියාගන්න ප්‍රාණඝාතේ නොවුනට ඒ අන්තිම හිතේ දූෂිත භාවය දැන් කොතනවත් මේ සීදිවි හානි කර ගැනීම විනය පිටකේවත් හොඳයි කියලා වචන මාත්‍රයක් නැහෙනේ. මොකද සමහරු මම මෙහෙම කියන්නේ සමහරු අල්ල ගන්නවා දැන් මේ බුද්ධ ශාසනය වක්කලි මහරහතන් වහන්සේ ගෝධික මහරහතන් වහන්සේ සිය දිවි හානි කරගත්ත නමුත් උන්වහන්සේලා රහත් වුණා. දැන් අපි ගත්තොත් වක්කලි මහරහතන් වහන්සේ බලන්න. උන්වහන්සේ පැවිදි වුණේ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්න.
ඒ තරම් රූපයට වසී වෙලා හිටියේ. ඉතින් වක්කලි ස්වාමීන් වහන්සේ අන්තිමට අසනීප වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වක්කලි ස්වාමීන් වහන්සේගේ කුටියට වැඩම කළා. අනේ වක්කලි මේ කුණු කය දැකලා වැඩක් නැහැ. ධර්මයේ දකින්න කියලා උන්වහන්සේ වදාලා. ඉතින් වක්කලි හාමුදුරුවෝ බොහෝම සිල්වත් ගුණවත්. හොඳට ප්‍රතිපත්ති පුරව විපස්සනාත් වැඩුවා. හැබැයි පුදුම විදිහේ කායික වේදනාවක් තිබුණා. අසනීප තත්ත්වය බොහෝම උග්‍ර වුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ හිතුවා අනේ දැන් මේ මම ඉඳලා වැඩක් නැහැ. මගේ අසනීප එන්නම වැඩි වෙනවා. මේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාටත් ඒක ලොකු කරදරයක්. ඒ නිසා මම දැන් ධ්‍යාන මට්ටමක ඉන්නේ. මං සිය දිවි හානි කරගන්නවා කියලා අර විදිහටම තමන්ගේ බෙල්ලට දැලිපිහ තිබ්බා. ඒ වේදනාව දරා ගන්න අපහසු වෙලා. හැබැයි විපස්සනා වඩපු හොඳ සිල්වත් ස්වාමීන් වහන්සේ නමක්. පින්නතුනි දැලිපිහ තියෙනකොට මුන්වහන්සේට අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහුණා. අවබෝධ වුණා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් වුණා. හැබැයි බෙල්ල කැපිලා. උන්වහන්සේ පිරිනුවන් පෑවා. දැන් මාරයා ඇවිල්ලා එතන හොයනවා දැන් මේ වක්කලි හාමුදුරුවෝ තැන. බුදුරජාණන් වහන්සේත් වැඩියා කළු වලාකුලක් වගේ එහාට මෙහාට යනවා. භික්ෂුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ පේනවාද මේ වලාකුල? ඔය වලාකුලක් නෙවෙයි මාර දිව්‍ය පුත්‍රයා. මේ බෙල්ල කපාගෙන සීදිවි හානි කරගත්ත මේ භික්ෂුව ගිය තැන හොයනවා. හැබැයි මගේ පුත්‍රයා කියලා කියන්නේ රහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේ අර පුරුදු කරපු භාවිත හිත තිබුණා. හොඳට විපස්සනා වඩපු කෙනෙක්. ඉතින් උන්වහන්සේ පින්නතුණි පුහුදුන් කෙනෙක් හැටියට මරණයටපත් උනේ නැහැ. උන්වහන්සේ ඒකම විපස්සනා වඩ රහත් වුණා. ඔය විදිහමයි ගෝධික ස්වාමීන් වහන්සේ. ගෝධික ස්වාමීන් වහන්සේටත් ඔය විදිහටම ධ්‍යාන උපදවලා තිබුණා. ඒක පිරිහෙනවා නැවති ඉපදෙව්වා. මේ විදිහට 10-15 වතාවක් උපද්දවනවා ආය නැති වෙනවා. මුන්වහන්සේට හිතුණ අනේ මේ ධ්‍යානයේ පිරිහිච්ච වෙලාවක මම මැරුණොත් මට අලාභයක්. ධ්‍යානසිතකින් මැරුණොත් මම බඹතලයට හරි යනවා කියලා හිතලා ධ්‍යානයෙන් ඉන්න වෙලාවක අර විදිහටම ඒත් හොඳට තිලක්ෂණේ වඩපු කෙනෙක්. උන්වහන්සේත් රහත් වුණා. ඕක ආදර්ශයට අරගෙන අපේ මේ සාමාන්‍ය අය කිසිම ධ්‍යානයක් නැහැ. විපස්සනාවක් වඩලා කිසිම හුරුවක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මොනම අනුමැතියක්වත් දීලා නැති මේ වැඩේ මේ විච්ච එකම එක සිදුවීම ආදර්ශයට අරගෙන පින්නතුන සමහරු මං අහලා තියෙනවා. ඒ විදිහට සමහර සිල් සමාදන් වෙලා බණපටියක් එහෙම දාගෙන සීවිදිවි හානි කරගන්න ගිය අවස්ථා තියෙනවා. මොකද ඒගොල්ලෝ හිතන්නේ ඒ වෙලාවේ දැන් මම සීලයක පිහිටලා ඉන්නේ. දැන් මම බණත් අහන ගමන් මැරුණොත් මං සුගතිගාමි වෙයි කියලා හිතනවා. එහෙම වෙන්නේ නැහැ පින්නතුනි. මොකද හිත දියුණු වෙලත් නැහැ, විපස්සනා වඩලත් නැහැ, ධ්‍යාන තත්වයක් ඇත්තෙත් නැහැ. ඒ අයට පින්නතුනි අර මරණ වේදනාව දැනෙනකොට පුදුම දෝමනස්සයක් ඇති වෙනවා. ඔය මරණයටපත් වෙන හැම දිනාටම හිතෙන දෙයක් තමයි අපරාධෙ මම මේ කරගත්තේ වැඩේ කියලා. ඒ ජීවිතී හානි කරගන්න ගිය ඕනම කෙනෙකුට තේරෙන දෙයක්. දැන් වසබීපු අය ඒකෙන් බේරිච්ච අය කියලා තිනවා අපිට. ඒ තරම් වේදනාවක් දැනෙනවා. ඉතින් අපරාධ මේ වැඩේ කරගත්ති කියලා හිතෙනවා. ඉතින් එහෙමනම් පින්නතුනේ මේ වගේ ආදර්ශ ගන්න යන්න එපා. සියදිවි හානි කර ගැනීම බොහෝම අනතුරක්. ඒ නිසා හැම කෙනෙක්ම මේක හොඳට තේරුම් ගන්න මේක ද්වේෂය මුල් වෙලා කෙරෙන මරණයක් ඒකාන්තයෙන්. මොන විදිහට පින්කම් කරත් ඒ වගේම පින්නතුනි මොන විදිහට සිල් ගුණ පිරුවත් කෙනෙක් එපා වෙලා හරි ඊළඟට අර මුලින් කියාපු මොනවා හරි විපත්තියක් නිසා හරි තමන්ගේ ජීවිතය නැති කරගන්න මහන්සි ගන්නවා නම් ඒක ඒකාන්තයෙන්ම පින්නතුනි ද්වේෂය මුල් වෙලා කෙරෙන වැඩක්. එහෙමනම් ද්වේෂය මුල් වෙලා මේ වැඩේ කෙරෙනවා නම් කවදාවත් අපිට ධර්මානුකූලව
සුගතියක් අපේක්ෂා කරන්න බෑ. ඒ හිත දූෂ්‍ය වෙලානේ තියෙන්නේ. කෙලින්ම දෝමනස්සේ ඇවිල්ලා තියෙන්නේ. ගැටෙන අරමුණක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එකපාරම තමන්ගේ කැමැත්තෙන් සියදිවි හානි කරගන්න පුළුවන්. නැත්තම් ටිකක් පසු බැහැලා මේ වැඩේ කරගන්න පුළුවන්. කොහොම කරගත්තත් මෙතන පවතින්නේ දෝමනස්ස සහගත පටික සම්පයුක්ත අසංකාරික සිත නැත්තම් සසංකාරික හිත. මේ සිත් දෙකෙන් මුල් වෙලා යම් කිසි දෙයක් කෙරුණොත් පින්නතුනි ඒ කාන්තෙන්ම අපිට දුගතිගාමී වෙන්න සිද්ධ වෙනවා. දැන් පින්නතුලා දන්නවා කරන ක්‍රියාව නෙවෙයි කුසලයේ හෝ අකුසලයේ බවට පත් වෙන්නේ. ඒ ක්‍රියාව හා සම්බන්ධ වන චේතනා සමුදාය තමයි කුසල් හෝ අකුසල් බවට පත් වෙන්නේ. ඒ නිසා පින්වත් හැමෝම මේ කාරණේ හොඳට තේරුම් අරගෙන සියදිවි හානි කරගන්න හිතන්නවත් එපා. විශේෂයෙන් මද මේ කල්යාණ මිත්‍ර පිරිසගේ අදහස බලාපොරොත්තුව තමයි අපේ මේ ශ්‍රී ලංකා ද්වීපය තුල සියදිවි හානි කර ගැනීම. සිදු නොවන දිනය ඉතා ඉක්මනින්ම උදා වේවා කියන බලාපොරොත්තුව. ඉතින් සමහර වෙලාවට කවුරුත් හිතන්නේ නැති පැත්තක්. පින්නතුනේ අපේ රටේ පමණක් නෙවෙයි මුළු ලෝකේම වර්ෂයකට මේ විදිහට සියදිවි හානි කර ගැනීම ලක්ෂ 8ක් සිද්ධ වෙනවා. ඒක ලක්ෂ 8කට වඩා වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙනවා. එතකොට පින්නතුනේ ඒ ලක්ෂ 8ක් මරණයටපත් වෙන එක වගේම හැමෝම ඒකාන්තයෙන් දුගතිගාමි වෙනවා. ඒ වගේම ඒ අයගේ ආශ්‍රිතයන් අම්මා තාත්තා බිරිඳ ස්වාමියා දරුවන් ඒ වගේම හිත මිත්‍රයන් මොනතරම් පීඩනයකට ලක් වෙනවද? මොනතරම් අපහසුතාවයකට පත් වෙනවද? ඉතින් ඒ නිසා අපි මහ කාලයක් ඉන්නේ නැහෙනි. මොන දේ වුණත් පින්නතුනේ අපි ජීවත් වෙන්නේ ඊටාම කෙටි කාලයක්. දවස් 30000කටත් අඩු කාලයක් අපි ජීවත් වෙන්නේ. එහෙමනම් ඒ කාලය තුල ඉක්මන් නොවි ඉවසීම හොඳට පුරුදු කරගනිමින් මේ ධර්මය තුළින් මහා සැනසෙල්ල හදා ගන්නට අපි හැම කෙනෙක්ම උත්සාහවන්ත වෙන්නට ඕන. පින්නතුනේ එහෙම අදහසක් ඇති වුණොත් පන්සලකට හරි යන්න. අර මග හැරීමෙනුත් පුළුවන්නේ කෙලෙස් ධර්ම නැති කරන්න නේද? අර සබ්බාසව සූත්‍රයේ තියෙන්නේ. මොනවා හරි ගැටලුවක් ආවොත් ඒ ගැටලුව මග හැරලා යන්න. කොහේ හරි ඈත පන්සලකට හරි ගිහිල්ලා ජීවත් වෙන්න. එහෙම හරි තමන්ගේ මේ ජීවිතේ රැකගන්න මහන්සි ගන්නට ඕන. ඕනම ප්‍රශ්නයක් පින්නතුනි කාලයට ඉඩ දෙන්න. කාලයට ඉඩ දෙනකොට දන්නේම නැහැ මේ ප්‍රශ්න විසඳිලා. දැන් බලන්න අපේ ජීවිතවලට උනත් ඔය නොයෙක් ගැටලු ආපුවා. දැන් බලන්න ඒවා හිතලා බලනකොට ඒවා විසඳෙච්ච විදිය කාලයටම ඉඩ දෙන්න තියෙන්නේ. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම මේ කාරණේ පිළිබඳව බොහොම සාවධානව මේ දේශනාව බොහෝ දෙනාට අහන්න අවස්ථාව සලසා දෙන්න. ඒ තුලින් විශාල සැනසෙල්ලක් මේ හැමෝටම හදාගන්න අවස්ථාව ලැබේ. ඉතින් විශේෂයෙන්ම මේ කල්යාණ මිත්‍ර පිරිසගේ ඒ උතුම් සම්‍යක් ප්‍රාර්ථනාව මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන මේ පින්වත් කල්යාණ මිත්‍ර හැම දිනාටම මේ කුසලය සැනසෙල්ල පිණිසම නිවන් පිණිසම සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියන පිළිවෙලට සුව ප්‍රතිපදාවෙන් නිවන් සාත්සාත් කර ගන්නට මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට සෙත් පතවනවා. ඒ වගේම ගුරුවරුන්, මව්පියන්, දූ දරුවන්, නෑදෑ හිතවතුන් සියලු දෙනාට සෙත් පතනවා. නමින් මිය පරලෝකීය සියලුම බන්දු වර්ගයාට මේ උදාාර කුසල් නිවන් පිණිස වේවා කියන පැතුම තියෙනවා. රටදය සුරකින ඒ වීරෝදාර රණවිරුවන්ට විශේෂයෙන් සෙත් පතනවා. සුව විරුවන්ට සෙත් පතනවා. ඒ වගේම ලෝපුරා පැතිරී ඇති වසංගත රෝගීන් මේ ශ්‍රී ලංකා වැසියනුත් සියලු ලෝ වැසියනුත් ආරක්ෂා වේවා කියන මෛත්‍රී පූර්වාංගම ප්‍රාර්ථනාව තියෙනවා. බෞද්ධ ආනාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සියලුම අපවත් වී වදාළ මහා සංඝ රත්නයේ මේ උදාාර කුසල් නිවන් පිණිස වේවා. බෞද්ධ ආනාලිකාවේ අධ්‍යක්ෂක බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ප්‍රධාන
ඒ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම සැනසෙල්ල වේවා. සක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ උදාාර කුසල් නිවන් පිණිස වේවා. ඒ වගේම පින්නතුනි අවීචේ පටන් බවාග්‍රේම දක්වා විසෙන සියලු සත්ත්ව ප්‍රජාවට මේ උදාාර කුසල් නිවන් පිණිස වේවා. අවසාන වශයෙන් අපි හැම දිනාටම ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අව්‍යාධි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගන්නට ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ශාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති.